හොඳයි සුබ දවසක් සියලු දෙනාටම. අපි ආලෝකයේ අපේ ඊළඟ කොටස තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. දැන් මීට කලින් ඔයගොල්ලෝ ආලෝකයේ ගොඩක් අය කලින් මගේ වීඩියෝස් ටික බලලා තිබ්බා. මම මේ වෙද්දී ආලෝකයේ වීඩියෝස් 3ක් කලින් කරා. හරි YouTube channel එක ඔස්සේම. පළවෙනි වීඩියෝ එකේ කරේ සාමාන්‍ය අපි මේ ආලෝක වර්තනය කියන්නේ මොකද්ද? ආලෝක වර්තනය සම්බන්ධනේ ඉස්නෙල්ලීමේ. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරා ගන්නුත් හැදුවා ටියුට් එකේ. හරි සියලුම වීඩියෝස් වල ටියුට් පහලින් දාලා තියෙනවා. description එකෙන් download කරගන්න පුළුවන්. ටියුට් එකයි ප්‍රශ්න ටියුට් එකයි දෙකම. ඊට පස්සේ අපි කතා කරා අවදි කෝණය සහ වැදගත්ම සංසිද්ධියේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. රේයාශ්‍රිත ගණන් ටිකත් ළමයි අපි කලින් වීඩියෝ දෙකෙන්ම කතා කරා. ඊට පස්සේ ආලෝකයේ තුන්වෙනි වීඩියෝ එකේ යටතේ අපි කතා කරා ප්‍රිස්ම part 1 කොටස. හරි ප්‍රිස්ම වල මූලික සිද්ධාන්ත සහ මේ ප්‍රිස්මයක් ගත්තාම ඔයගොල්ලෝ දන්නවා ප්‍රිස්මාකාර හැඩති පාරදෘශ්‍ය මාධ්‍යයක් අපි ප්‍රිස්මයක් ලෙස හඳුන්වනවා. පාරදෘශ්‍ය වෙන්න ඕනේ නැත්නම් ආලෝක කිරණ යන්නේ නැහැ නේ පාරදෘශ්‍ය නැත්තම් නේ. හරිද? එතකොට අපි සාමාන්‍ය ප්‍රිස්මයක් අඳිද්දි ගන්න අර ත්‍රිකෝණාකාර මුහුණට තමයි අඳින්නේ. ඇත්තටම ගත්තොත් ප්‍රිස්මය කියන්නේ ඔයගොල්ලෝ දැකලා දෙනවා විද්‍යාගාර වීදුරු ප්‍රිස්ම නේ ත්‍රිමානාකාරයේ හැඩයක් තියෙන්නේ. හැබැයි අපි අර අඳිද්දි අපේ පහසුව සඳහා ප්‍රිස්මයක මෙන්න මේ ඉදිරිපස තියෙන ත්‍රිකෝණාකාර මුහුණට තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් මේ ඇතුළ ප්‍රිස්මයෙන් පිටලා තියෙන්නේ. වීදුරු නම් වීදුරු වලින් පිටිච්ච ප්‍රිස්මයක්. හරි වීදුරුම් වෙන්න ඕනේ ඕනම හැඩදී මේ ඕනම ආකාර ප්‍රිස්මයක්. ඕනම මාධ්‍යයක් වෙන්න පුළුවන් ප්‍රිස්මේ වීදුරුම් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ගොඩක් ගණන් වල අපිට දෙන්නේ වීදුරු ප්‍රිස්ම. වටේ සාමාන්‍යයෙන් ජලයේ තියෙන්න පුළුවන්, වාතයේ තියෙන්න පුළුවන් නේ. ප්‍රිස්මේ තබා ඇති වටේ පාරදෘශ්‍ය මාධ්‍ය ජලයේ වෙන්න පුළුවන්, වාතයේ වෙන්න පුළුවන්, තෙල් වෙන්න පුළුවන්. මොකක් හරි මාධ්‍යයක්. ඊට පස්සේ අපි ගත්තොත් දැන් ප්‍රිස්මයකට ආලෝක කිරණයක් දැන් හිතන්න මේ මාධ්‍ය ඉඳන් එනවා. ඇවිල්ලා මෙතන කිරණය පතනය වෙලා පතන කෝණය I1 කිරණය අපි ගත්තොත් මෙයා විරල මෙයා ඝනතර නම් නේ අභිලම්බයේ දෙසට හැරෙනවා වර්තන කෝණය R1 මෙතන ඩිස්නෙල්ලීමේ දැන් මේකනේ හරි මේවා අපි කලින් කතා කරා මම පොඩ්ඩක් මතක් කරන්නම් ප්‍රිස්ම පළවෙනි වීඩියෝ එකේ මේ ටික තමයි අපි ගණන් එක කතා කරේ හරි ඒතකොට මෙතන ඉස්නෙල්ලීමේ දැම්මොත් පළවෙනි මාධ්‍ය වර්තනාංකයේ වතාවක් පතන කෝණය sin අගේ සමානයි ඊළඟ මාධ්‍ය වර්තනාංකයේ වතාවක් වර්තන කෝණය sin අගේ මෙතන කිරණේ හැරිච්ච ප්‍රමාණය මේ ආපු පාරෙන් කොච්චරක් හැරිලාද යන්නේ ඒකට අපි කියනවා අපගමන කෝණය මතකයිනේ මෙතන අපගමනයේ D1 හරිද ඊට පස්සේ මෙතනින් එන කිරණය ඔන්න වීදුරුව හරි මේ ප්‍රිස්මේ තුලින් එන කිරණය ආයි තව මාධ්‍යයකට පිවිසෙනවා මෙතන අපි ගත්තා නම් n එක නම් මෙතනත් n එකම කියලා හිතන්නකෝ මේක වෙනස් වෙන්නත් පුළුවන් දැන් මේක වාතය මේක වීදුරු මේ තියෙන්න පුළුවන් ජලය එහෙම වෙන්නත් පුළුවන් හරි මම මෙතන වර්තනාංකයේ මෙතන වර්තනාංකයේ සමානයි කියලා ගත්තා නැතත් ප්‍රශ්නයක් නැහැ හරි ඊට පස්සේ මෙතනත් ඉස්නෙල්ලීමේ දැම්ම හැකි වර්ධනයක් නම් ඉස්නෙල්ලීමේ දැම්ම හැකි එක මාධ්‍යයකින් නම් තව මාධ්‍යයකට කිරණේ යද්දි ගමන් මග අපගමනය වීමනේ වර්තනය කියන්නේ. ඒතර මෙතන පතන කෝණ ලෙස ගන්න වෙන්නේ R2 නේ. ඒතර මේ N2 මාධ්‍යයෙන් එන කිරණේ මෙතනින් N1 මාධ්‍යයට යනවා. වර්තනාංකයේ N1 මාධ්‍යයට. මෙතන ඩිස්නෙල්ලීම දැම්මොත් N2 වතාවක් sin R2 පතන කෝණේ. සමානයි එළිය මාධ්‍ය වර්තනාංකයේ N1 වතාවක් sin වර්තන කෝණේ I2. අපි සාමාන්‍ය මේකට නිර්ගත කෝණය කියලා කියනවා. ප්‍රකාශ ක්‍රියාවලියක් වෙලා අන්තිමට එන කිරණය අභිලම්බයත් එක්ක සාධන කෝණයට අපි කියනවා නිර්ගත කෝණය. මෙතෙන්ටත් ඉස්නෙල්ලීමේ දැම්ම හැකි. මෙතන ආපු කිරණය මේ පාරේ ආවේ මෙච්චරක් හැරුණා මෙතන අපගමනේ D2. ප්‍රතිමුඛ කෝණ වලින් මෙයා D2 වෙනවා. හරිද? මෙයා D1. ඊට පස්සේ මෙතන මුළු අපගමනේ මේ කිරණේ සම්පූර්ණයෙන්ම වෙච්ච අපගමනේ මෙන්න ආපු පාර. මෙන්න අන්තිමට ගිය පාර. ඔන්න ආපු පාරයි ගිය පාරයි අතර කෝණය D. ඒක සමානයි නේද මෙතන අපගමනියයි මෙතන අපගමනයේ එකතුවට මේ අර ත්‍රිකෝණයක ජ්‍යාමිතියෙන් ගත හැකි පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකයි තව අපි මෙතන සමීකරණ පාවිච්චි කරා මොකද්ද? දැන් මේ අභිලම්බ සහ මේ මාධ්‍ය දෙක වෙන් කරන කුෂ්ඨ ලම්බකයිනේ. මේක ඇත්තටම ඇවිල්ලා චතුරාශ්‍රයක්. මේකට අපි කියන්නේ ප්‍රිස්ම කෝණය. නැත්නම් වර්තක කෝණය. වර්තක කෝණය කියලා කියනවා නැත්නම් ප්‍රිස්මයක ප්‍රිස්ම කෝණය. දැන් ඒක ප්‍රිස්ම කෝණය කියන එක ඔයගොල්ලන්ට මතකයි දැන් ආලෝක කිරණේ මේ විදිහට එවලා මෙහෙම යනවා නම් මේ ඉස්සරහා තියෙන කෝණය තමයි ප්‍රිස්ම කෝණයට ගන්නෙ. ආලෝක කිරණයක් දැන් මෙහෙන් එවුවොත් මෙහෙම යන්නේ. එතකොට ප්‍රිස්ම කෝණය මේක මතකයි මම මේවා කලින් කරා ආලෝක කිරණයක් මෙහෙන් එවුවොත් මෙහෙම යන්නේ කිරණේ. එතකොට ප්‍රිස්ම කෝණය මේක. තේරෙනවද? ගන්න විදිය මේ යන විදියට ඉස්සරහා තියෙන ප්‍රිස්මේ කෝණය තමයි සම්මුඛ කෝණය තමයි ප්‍රිස්ම කෝණය ගන්නෙ. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට මතකයි අපි තවත් සම්බන්ධයක් ඔප්පු කරා මොකද්ද? මේක අපි චතුරාශ්‍රයක් හින්ද මෙතන 90යි මෙතනත් කොහොමත් 90යි මේක A නම් මෙතන එන්නේ 180 ඍණේනේ 180 ඍණේ නේ චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණ හතර එකතුව 180ක් එන්න ඕනේ හරිනේ 90යි
180යි 360ට ඍණයේ ධනය කැපිලා ගිහිල්ලා 360යි. එහෙනම් මෙතන සරල රේඛාවක් හින්දා මෙන්න මේ කෝණේ කෙලින්ම A කියලා ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණයෙන් අපි පාදයක් දික් කරාම එන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. R1 ධන R2 සමානයි A. පැහැදිලිද? ඊට පස්සේ අපිට මේකත් එක්ක මේ මුළු අපගමනය සඳහා සම්බන්ධයක් ගන්න පුළුවන්. මේ මොකද මෙතන D1 කියන්නේ කීයද? මේ D1 මෙන්න මේ D1 සමානයි මේක I1 නම් මේකත් I1 ප්‍රතිමුඛ කෝණ වලින් I1 ගෙන් මේ R1 අඩු කරාම D1 කියන්නේ I1 ඍණ R1. ධන D2 කියන්නේ මේක I2 ප්‍රතිමුඛ කෝණ වලින් මේක R2 නේ. I2 ගෙන් R2 අඩු කරාම D2 එනවා නේ. I2 ඍණ R2 සමානයි D. ඉතින් ඔතනින් අපිට මේ සම්බන්ධය ගන්න පුළුවන්. මේක තමයි සාමාන්‍ය වර්තන ස්වරූපයේ ප්‍රිස්මයක් හරහා කිරණයක් යද්දී. හරි ඉතින් ගණන් හදද්දී ඔය ටික වැදගත්. ඉතින් අපි ඊට පස්සේ මේකේ එක එකනේ අංශක බිඳුව ඉඳන් අංශක 90 දක්වා එක එක පතන කෝණ වලින් කිරණේ වේව අපිට පුළුවන් අපගමන කෝණයේ වෙනස් වෙන විදිය බලන්න. පතන කෝණයේ I1 බිඳුව ඉඳන් 90 දක්වා වැඩි කරයි යද්දී. හරි පතන මේ කෝණයේ බිඳුව ඉඳන් 90 දක්වා වැඩි කරයි යද්දී අපගමන කෝණයේ උපරිමයෙන් පටන් අරන් අවමයක් කරා ආයි උපරිමයක් දක්වා වැඩි වෙනවා. මෙන්න මේ අවම පතන කෝණේ අවම අපගමන කෝණයට අපි කියනවා නේ කැපිටල් D වලින් අංකණය කරනවා. කියන අපිට හම්බ වෙන කිරණවල අඩුම අවස්ථාව අපගමන කෝණේ. අවම අපගමන කෝණේ කැපිටල් D වලින් අංකණය කරනවා. ඒ වෙලාවේ මතකද මම මේවා කලින් කරා. කලින් වීඩියෝ එක බලන්න මම මේ පොඩක් මතක් කරනවා. හරි අද වීඩියෝ එකේ අපිට කරන්න තියෙන්නේ අලුත් කොටස් දෙකක් ප්‍රිස්ම වල යක් හිතන පැත්තත් එක්ක. හරි මම මේ තාම මතක් කරන්නේ කලින් වීඩියෝ එකේ කරපු කොටස් ටික. හරි මම ඒක චුට්ටක් මතක් කරන්නම්. මතක් කරලා අපි අලුත් වීඩියෝ එක පටන් ගමු. හරිනේ. අර අවම අපගමන අවස්ථාවේදී ඇත්තටම මෙතන වෙන්නේ මේ I1 වැඩි කරන්න I2 අඩු වෙනවා මේ. එකම අපගමන කෝණයට පතන කෝණාගයන් දෙකක් සෙට් වෙනවා. ඒකට හේතුව මේ ආලෝකයේ ප්‍රතිවර්තතාවය නේ. දැන් මම මෙහෙන් අංශක 60න් එවලා මෙතනින් අංශක 40න් ගියා නම් I2. මෙහෙන් අංශක 40න් එවුවොත් මේ පාරෙම ගිහිල්ලා මෙහෙන් 60න් යනවා එළියට. අර එහෙම සම්බන්ධයක් තියෙනවා ආලෝකයේ ප්‍රතිවර්තතාවය. හරිද? ඊට පස්සේ අපිට මෙතන මතක තියාගන්න එකම මේ අපගමන කෝණය ලැබෙන පතන කෝණාගයන් දෙකක් එනවා. එකක් I1 ඊට අදාළ අනිත් එක I2. ඉතින් අපි පතන කෝණය වැඩි කරා යද්දී I1 වැඩි වෙද්දී I2ත් මෙහෙම අඩු වෙලා අර අවම අපගමන අවස්ථාව ලැබෙද්දී නේ අවම අපගමන අවස්ථාව ලැබෙද්දී I1 I2ට සමාන වෙනවා. හරි මෙතන I1 I2ට සමාන වෙනවා. I1 I2ට සමාන අපි I කියලා ගමු. ඒ වෙලාවේ අර කිරණේ සමමිතිකව යන හින්දා ප්‍රිස්මේ දිගේ හරිද මෙතන R1 R2 සමාන වෙනවා. ඒකත් මතක තියාගන්න. ඉතින් අපිට අන්නේ අවියන් අරගෙන මේ R ධන R රේනේ R1 ධන R R එතකොට R1 R2 R වෙනින්ද R සමානයි A බෙදීම 2යි I1 ධන I2 I කියලා කරන්න 2යි I සමානයි A ධන D බෙදීම 2යි. ඔතනින් අපිට මේකට I1ටයි I2ටයි අර එන මෙන්න මේ දෙක ආදේශ කරලා තව සම්බන්ධයක් ගන්න පුළුවන් මෙහෙම. හරි. නේ ඒතකොට ප්‍රිස්මයේ සාදායික ද්‍රව්‍යයේ වර්තනාංකය හොයා ගන්නත් පුළුවන් අවම අපගමන කෝණේ සහ ප්‍රිස්ම කෝණේ දන්නවනම්. ඒකම වටේ තියෙන මාධ්‍ය වර්තනාංක දැනගන්නත් ඕනේ. වාතය නම් එකයි. ජලය වගේ තිබ්බොත් අපිට 4 බෙදීම 3 දාන්න පුළුවන් එන්වන්ට. ඔන්න ඔය ටික තමයි අපි ගණන් එක කලින් වීඩියෝ එකේ කතා කරේ. හරි. දැන් අපි මේකේ කතා කරන්නේ වැදගත් කොටස් දෙකක් අවසාන කොටස් දෙක ප්‍රිස්ම වල. හරිද? එකක් තමයි මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදු කරන ප්‍රිස්ම. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදු කරන ප්‍රිස්ම. හරි මේ ටික ඕගොල්ලන්ට ඕන වීඩියෝ එක නවත්තලා නෝට් එකට දාගන්න පුළුවන්. හරිද? කොටස් සාරාංශය අපි කලින් කරපු කොටස් ටික මේ ටික ඕන නෝට් එකට දාගන්න. හරි දැන් පොඩි මාතෘකාවක් දාන්න. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදු කරන ප්‍රිස්ම. හරි දැන් මේක ඉගෙන ගන්න මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය හරි සිදු කරන ප්‍රිස්ම. වීඩියෝ එක නැවැත්තුවා ටක් ගාලා නෝට් එක ලියාගෙන යන්න. හරිද? මම අමුතුවෙන් ලියන්න වෙනම වෙලාවක් දෙන්නේ නැහැ. අවශ්‍ය දේවල් ටික දෙන්නම්. හරිද? හොඳයි. ඊළඟට අපි දැන් බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවා එක මාධ්‍යයක ඉඳන් තව මාධ්‍යයකට දැන් ආලෝක කිරණයක් එද්දී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න මොකද්ද වෙන්න ඕනේ? ආලෝක කිරණය පළමුව එන මාධ්‍යය ඝනතර මාධ්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ වර්තනාංකය වැඩි වෙන්න ඕනේ. මේ ඉතින් මාධ්‍ය දෙක වෙන් කරන පුස්තේ මම මෙතනට ගහනවා අභිලම්භය. මේ මාධ්‍ය තමයි විරල මාධ්‍ය වෙන්නේ. ආලෝක කිරණ දෙවනුව එන මාධ්‍යය විරල මාධ්‍ය වෙන්න ඕනේ. වර්තනාංකය n2. ඒ කියන්නේ n1 විශාල වෙන්න ඕනේ n2. මාධ්‍ය ඝනතර වෙන්න වර්තනාංකය වැඩි. ඒ වාතයට වඩා ජලයේ වර්තනාංකය වැඩි. නේ 1.3යි 3යි නේ 4 බෙදීම 3. ජලයට වඩා වීදුරු වල වර්තනාංකය වැඩි. 1.5යි. ඊට වඩා දියමන්ති වල වර්තනාංකය වැඩි. 2යි ගන්න. දියමන්ති වල වර්තනාංකය.
එන්න වර්තනාංගය වැඩි වෙන්න හරිද? ඝනතර වලින් වැඩි වෙනවා. මේ කිසියම් මාත් දෙකක් ගත්තාම ඝනතර විරල තීරණය වෙන්නේ එහෙමනේ. වර්තනාංගය වැඩි එක්කෙනා ඝනතරයි. වර්තනාංගය අඩු එක්කෙනා විරලයි. දැන් මෙතන අපි දන්නවා අභිලම්බයෙන් ඉවතට කිරණේ හැරෙන්නේ. අභිලම්බයෙන් ඉවතට. නේ? හරි. එතකොට මේ වෙලාවේ පතන කෝණයයි වර්තන කෝණය R. දැන් අපි කිරණය පතන කෝණය බිඳුවෙන් යවනවා. ඒ කියන්නේ අභිලම්බය ඔස්සේ යවුවොත් වර්තන කෝණයක් බිඳුවයි. අභිලම්බය ඔස්සේම යනවා. මේක අංශක 10ක් කොහොම 1 2 3 වැඩි කරද්දි මේකත් ඊට වඩා වැඩි වෙනවා. හරි මේකට වඩා ඒ කියන්නේ i ට වඩා මේ වෙලාවේ ඔයගොල්ලෝ දන්නවා i ට වඩා මේ r විශාලයි මේ පේනවා. i ට වඩා පතන කෝණයට වඩා වර්තන කෝණය විශාලයි. ඔහොම වෙලා කිසියම් මොහොතක මොකද වෙන්නේ? මම i වැඩි කර යද්දි මේ පතන කිරණය එක පතන කෝණ වලින් ගෙවද්දී කිසියම් මොහොතක අපිට පේනවා මේ එන කිරණය මාධ්‍ය දෙක දැන් මෙහාට හැරිලා මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨය ඔස්සේ යනවා. අන්න ඒ වෙලාවේ වර්තන කෝණය අනුමත වෙනවා. අන්න ඒ වෙලාවේ පතන කෝණයට අපි කියනවා මොකද්ද? අවදි කෝණය. මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණය. ඕක හොයද්දී මෙන්න මේ අවස්ථාවට ස්නෙල් නිම දාන්නේ. හරි හොඳයි. පළවෙනි මාධ්‍ය වර්තනාංගය වතාවක් පතන කෝණේ sin අගේ sin c සමානයි ඊළඟ මාධ්‍ය වර්තනාංගයේ n2 වතාවක් වර්තන කෝණේ sin අගේ අංශක 90යි sin. කවුරුද දන්නා sin 90 අගේ 1යි. මෙතනින් ඕගොල්ලන්ට නේ මොකක්ද ගන්න පුළුවන්? හරි මේ මාධ්‍ය වර්තනාංක සඳහා නැත්නම් අවදි කෝණය ඕනනම් sin c සමානයි n2 යට n1. දැන් අපි ගහුවොත් වීදුරු වාත අතුරු මුහුණක් සඳහා අවදි කෝණය කියන්නේ මේක වාතය මේක වීදුරු. ඕනම දෙකක් සඳහා හෙව්වේ හැකියි. ජල වීදුරු නේ වාත වීදුරු ජලයේ වාත ඕනම අතුරු මුහුණක් සඳහා අවදි කෝණය හෙව්වේ හැකියි. මේ මාධ්‍ය දෙකේ වර්තනාංක වෙනස් වෙද්දී අවදි කෝණය වෙනස් වෙනවා. ඉතින් මෙතන අපිට ඕනනම් අවදි කෝණය හෙව්වොත් මොකක්ද වෙන්නේ? n2 කීයද? වාතයේ වර්තනාංකය 1යි. n1 වීදුරු වර්තනාංකය අපි 1.5යි නේ. නැත්නම් 3 බෙදීම 2යි. හරි 1.5 කියන්නේ 3 බෙදීම 2යිනේ. වීදුරු වර්තනාංකය ඒක මෙතන ඕගොල්ලන්ට 1.5 හරි නැත්නම් 3 බෙදීම 2 හරි දාලා සුළු කරලා ගත හැකි. ඒක වෙන්නේ කීයද? 3 බෙදීම 2. ඒ කියන්නේ 2 යට 3යි කියලා එනවනේ. උඩට මාප්ලා නෙන්නේ. හරි 2 යට 3යි. ඉතින් ඔතනින් ඕගොල්ලන්ට මේ ගන්න පුළුවන් කීයද? 0.6 නේ 6යි 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 7යි කියලා එන්නේ. හරි දැන් මේකේ සාමාන්‍යයෙන් අවදි කෝණය කීයද එන්නේ? හරි වීදුරු වාත අතුරු මුහුණක් සඳහා අවදි කෝණය අංශක ආසන්නව 40 කීයක්ද? නැත්නම් 38ක් වගේනේ. 40ක් වගේ අගයක් නෙන්නේ මම අදලා වශයෙන් දැම්මේ. ඔයගොල්ලන් හරියටම බැලුවේ හැකි සයින් වගේ. හරිද? වීදුරු වාත අතුරු මුහුණක් සඳහා අවදි කෝණය. ඒ කියන්නේ දැන් නිකන් හිතන්න 40යි කියලා අංශකනේ. හරි 40යි හරි කලා ගණන් හරියන්නේ. එතකොට නිකන් හිතන්න මෙතන පතන කෝණය දැන් මේ පතන කෝණය මම තව පොඩ්ඩක් හරි වැඩි කරොත් මොකද වෙන්නේ? අවදි කෝණයටත් වඩා අන්න වැඩි කරොත් චුට්ටක් හරි මේ කිරණය මේ මාධ්‍යයට යන්නේ නැතුව මුල් මාධ්‍යයටම හැරිලා යනවා. නිකන් පරාවර්තනයක් වගේ. නිකන් මෙතන තල දර්පණයක් තිබ්බහා සමානයි. පතන කෝණයකගේ යම් මාධ්‍ය දෙකක් සඳහා අවදි කෝණයට වඩා පොඩ්ඩක් හරි වැඩි වුණොත් කිරණය දෙවන මාධ්‍යයට යන්නේ නැහැ. ආපහු මුල් මාධ්‍යයටමයි යන්නේ. හැබැයි එහෙම වෙන්න කිරණය එවන්න ඕනේ ඝනතර මාධ්‍යයෙන්. විරල මාධ්‍යයෙන් කිරණය වල කවදාවත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් ගන්න බෑ. හරි ඝනතර මාධ්‍යයෙන් තමයි කිරණය එවන්න ඕනේ. නැත්තම් මෙහාට හැරෙන්නේ. මොකද මෙහෙන් එව්වොත් අභිලම්බ දෙසට හැරෙන්නේ. ඒකින්ද විරල මාධ්‍යයෙන් ඝනතර මාධ්‍යයට එවලා පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ගන්න බෑ. බලා ගන්න බෑ. ඝනතර මාධ්‍යයෙන් විරල මාධ්‍යයට එන්න එව්වොත් තමයි අපිට පතන කෝණයගේ ඒ කියන්නේ i වලගේ අඩුම තරමින් c ට සමාන හෝ විශාල වුණොත් කිරණය මේ මාධ්‍යයට යන්නේ නැහැ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. හිතන්න මෙන්න මේ දැන් මෙතන පතන කෝණයගේ වැඩිනේ c ට වඩා. එතකොට මෙතන කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. හරි සම්පූර්ණයෙන්ම 100%ක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. දැන් සාමාන්‍ය වර්තනයක් වෙද්දී ඒ කියන්නේ මේ එන ශක්තියෙන් චුට්ටක් මෙතනින් ආංශික පරාවර්තනයක් වෙනවා. දැන් ජූල් 100ක ශක්තියක් ආව නම් මේකේ ජූල් 95ක් විතර මෙහාට ගිහලා ජූල් 5ක පොඩි ආංශික පරාවර්තනයක් වෙනවා. හැබැයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේදී එන ශක්තිය 100%ක්ම මෙහාට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. එතකොට මේ පතන කෝණයගේයි මේක වර්තන කෝණය කියන්න බෑ දැන් පරාවර්තන කෝණය සමානයි. මොකද පරාවර්තනයක් නේ මේක x නම් මේකත් x. හරි ඉතින් ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න. හරි. දැන් බලමු මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වෙන්න නම් ප්‍රිස්ම වල ඒ මාධ්‍ය දෙක සඳහා දැන් වීදුරු වාත ගත්තොත් වීදුරු ප්‍රිස්මයක් වාතෙ තිබ්බොත් මේ පතන කෝණයගේ අර අගයට වඩා වැඩි වුණොත් අංශක 40කට වඩා වැඩි වුණොත් හරි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. හරිද? අපි දැන් ගත්තොත් ප්‍රධාන වශයෙන් මෙන්න මේ වගේ ප්‍රිස්ම අපිට ගන්න පුළුවන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදු කරන ප්‍රිස්ම.
විශේෂයෙන්ම මෙන්න මේ ඍජුකෝණී සමද්විපාද ප්‍රිස්ම. ඍජුකෝණී සමද්විපාද ප්‍රිස්ම. මේකේ ඔයගොල්ලෝ දන්නවා මෙතන කෝණේ අංශක 45යි. 45යි සමද්විපාදයිනේ. නිකන් බලන්න දැන් මෙහි කිරණයක් එවනවා. මොකද වෙන්නේ? මෙතන වාතය නම් වීදුරු වලට මේ වාතයේ වර්තනාංකය n එක 1යි. මේක වීදුරු. හරි වීදුරු වල වර්තනාංකය n දෙක 1.5යි. හරි ආයේ මෙහි වාතය. මේක වීදුරු ප්‍රිස්මයක්. දැන් මෙතන පතන කෝණයේ බිඳුවයිනේ අභිලම්බය ඔස්සේ ඉන්න වර්තන කෝණයේ බිඳුවයි. හරි. ඔන්න කිරණේ ආවා. දැන් මෙතන ඔයගොල්ලෝ බලන්න අභිලම්බය ගහන්න. අභිලම්බය අදින්න බෑ. හරි මේක 90යි මේක 45යි මේක 45යි. මේක 45යි. ඒතර මේකත් මොකද වෙන්නේ? මෙතන 90ක් වෙන හින්දා අන්න මෙතන පතන කෝණෙත් 45යි. හරි කියන්නේ පතන කෝණයගේ මේ c ට වඩා වැඩි. පතන කෝණයගේ මේ i වැඩි c ට වඩා. එහෙනම් කිරණය මේ ඝනතර මාධ්‍ය නම් විරල මාධ්‍ය වෙන කිරණය විරල මාධ්‍යට එන්නේ නැහැ. මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා. ඒතර මෙතන අපි ගත්තොත් මෙයයි සමාන වෙන හින්දා මෙයත් 45ක් වෙනවා. පතන කෝණයයි පරාවර්තන කෝණයයි. මෙතන මුළු කෝණය 90ක් වෙන හින්දා මෙයත් 45ක් වෙනවා. මෙයා 45යි මෙයා 45යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 180ක් හින්දා මෙයා 90ක් සෙට් වෙනවා. ඒ කියන්නේ මෙතන ගෙලීම අභිලම්බය ඔස්සේ පතන කෝණේ බිඳුවයි. එහෙනම් වර්තන කෝණයත් බිඳුවක් සහිතව කිරණේ මෙතනින් එළියට එනවා. නිකන් හිතන්න මෙතන වස්තුවක් තියෙනවා උඩුකුරු වස්තුවක් තියෙනවා. මෙයාගේ දැන් ප්‍රතිබිම්බය එන විදිය බලමු. අර මෙහෙන් බලන එක්කෙනෙක්ට කොහොමද වස්තුව පේන්නේ? උඩුකුරු වස්තුවක් තිබ්බහම මෙන්න අනිත් කිරණය. කිරණ දෙකක් අපි අනිමුකෝ. වෙන පාමුලෙන් එන කිරණය. ඔය විදිහට මේකත් මොකද වෙන්නේ? හරි මං ආයි කෝණ දාන්න යන්න ඕනේ. මෙතන අභිලම්බය ඔය විදිහටම මොකක් වෙනවද මෙන්න. එතකොට මෙතන අපිට පේනවා මේ විදිහට ප්‍රතිබිම්බය. මේ උඩින් ආපු කිරණේ උඩ පැත්ත පේන්නේ මෙහෙම බලන එක්කෙනෙක්ට. නැත්නම් මේක අපිට දැන් සමාන්තර වෙන කිරණ දෙකක ප්‍රතිබිම්බය අනන්තෙනේ. මේක අපි සාමාන්‍ය අනන්තේ ඇති වෙනවා කියලා තමයි සලකන්න වෙන්නේ. හරි ඒතකොට මේ පරාවර්තනයක් හරි වර්තනයකින් හරි ඇතිවන ප්‍රතිබිම්බය මෙතන සමාන්තර කිරණ එකතු වෙන්න අනන්තෙනේ. ඉතින් මේ වගේ ප්‍රතිබිම්බයක් අපිට දිස් වෙනවා. හරි අපි සාමාන්‍ය මෙහෙන් ඇඳනම් හරි. ඒතර අනන්තේ තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. මේ වස්තුවේ නිකන් මේ විදිහට තමයි මෙහෙන් බැලුවොත් පේන්නේ. මෙහෙන් වස්තුවක් තියලා ප්‍රිස්මේ ඉස්සරහින් මේ ෂේප් එක තියෙන මෙහෙන් වස්තුව තියලා මෙහෙන් බලද්දි මෙහෙන් පේනවා මේ වගේ ප්‍රතිබිම්බයක්. අනන්තේ තමයි ඇති වෙනවා කියලා ගන්න වෙන්නේ. ඉතින් මෙතනදී අපි මතක තියාගන්න පතන කෝණයගේ අවදි කෝණයට වඩා වැඩි වුණොත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා. හරිද? ඔය එක එක විදිහ වලට අපිට තියන්න පුළුවන් ප්‍රිස්මේ. ඊට පස්සේ බලන්න මේ වගේ හැඩයක් ප්‍රිස්මේ තිබ්බොත් මොකද වෙන්නේ මේ වගේ හැඩයක්. හරි එතකොට මෙතනත් අපි ගත්තේ සමදීපාද ඍජුකෝණී ප්‍රිස්ම 45 45 එනවා. හරි දැන් ඔන්න මම අඳින්නම් මෙහෙන් වස්තුවක් තින් එන කිරණයක්. අර වගේම බලන්න ඔන්න මේ 90යි මෙතන බිඳුවයි පතන කෝණේ වර්තන කෝණේ බිඳුවයි මේක 45ක් වෙනවනේ. මෙතන අභිලම්බය ගැහුවොත් මෙයා 45 නම් මෙයා 45යි. මොකද වෙන්නේ? පතන කෝණයගේ අවදි කෝණයට වඩා වැඩි. එහෙනම් මෙතනින් කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. මෙයා 45ක් වෙනවා පරාවර්තනයේදී. හරි මෙයත් අපිට ජ්‍යාමිතියෙන් 45යි කියලා ගන්න පුළුවන් මෙතන 90ක් හින්දා. ඊට පස්සේ දැන් මෙතන අපිට ජ්‍යාමිතියෙන් මෙයා 45යි මෙයා 90 නම් මෙයත් 45ක් වෙනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. නේ? ඊට පස්සේ දැන් අපි දන්නවා මෙතනත් අපි අභිලම්බයක් ගැහුවොත් හරි මේ විදුරු වාතයේ මෙහෙත් වාතනේ. මෙතන පතන කෝණය 45 යන්න. අවදි කෝණයට වැඩිනේ. මේ විදුරු වාත අතුරු මොහොතක් සඳහා අවදි කෝණයට වඩා මේක වැඩිනේ. 45 වැඩි ඊට වඩා. එහෙනම් මෙතනත් අනිවාර්යයෙන්ම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා. එතකොට මේ කෝණය 45ක් වෙනවා. ඊට පස්සේ මෙයත් 45ක් වෙනවා. මෙතන අංශක 90ක් වෙන හින්දා අභිලම්බයත් එක්ක මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨය මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨය අංශක 90නේ. ඊට පස්සේ මෙයා 45යි මෙයා 45යි මෙතෙන්ට ගන්නට 90ක් වෙනවා. මේ කිරණය ගෙලින්ම ඔහම එළියට එනවා. නේ අපි දැන් හිතන්නකො මෙතන වස්තුවක් තියලා මෙතන කවුරුහරි වස්තුවක් තියලා බලනවා නම් ඔය බැලුවේ හැකි ප්‍රතිබිම්බයේ පේන විදිය මම උඩින් එන කිරණේ නෙමෙයි යටින් එන කිරණේ වස්තුවේ මෙහෙම අර විදියට තමයි එන්නේ මේ බලන්න. එතකොට අපිට යටින් ආපු කිරණ නෙමෙයි තියෙන්නේ. උඩින් ආපු කිරණ නෙමෙයි තියෙන්නේ මෙන්න. මේ වගේ යටිකුරු ප්‍රතිබිම්බයක් තමයි මෙතනින් බැලුවොත් පේන්නේ. මේ පැත්තෙන් ඇඳලා කමන්නේ. නේ සමාන්තර වෙන කිරණ අනන්තෙන් එකතු වෙනවා කියලා අපි ගන්න. එකතු වෙන්නේ නැහැ. ඉතින් අනන්තෙත් වගේ තමයි එකතු වෙනවා කියලා සලකන්නේ. ඉතින් ප්‍රතිබිම්බය අනන්තයි. තියෙනා වගේ පේනවා යටිකුරු. මෙතන වස්තුවක් තිබ්බා මෙහෙම ප්‍රිස්මේ තියලා මෙතනින් බලද්දී අපිට පේනවා මේ වගේ පැත්තෙන් බලද්දී ප්‍රතිබිම්බය අනන්තයි. යටිකුරු. ඉතින් ඔය වගේ එක එක විදි වලට මේවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදු කරන ප්‍රිස්ම. හරි වාතයේ තිබ්බ වර්තනාංකයේ 1.5ක් වන වීදුරු ප්‍රිස්ම මොන වගේවද? ඍජුකෝණී සමදීපාද ඒවා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදු කරන ප්‍රිස්ම ලෙස අපි ගන්නවා. දැන් මේකෙත් අපිට ඕන නම් මේ වගේ දැන් ලම්බක වේවනා කිරණයක් මේ. ලම්බක වේවුත් මොකද වෙන්නේ?
පතන කෝණය බිඳුවයි අංශක අණුවෙන් යාවනේ. අභිලම්බයත් එක්කමනේ. පතන කෝණය බිඳුවයි වර්තන කෝණය බිඳුවයි. අභිලම්බයත් එක්ක සාධන කෝණ බිඳුවයි. හරිද? ලම්බ වෙනවා කියන්නේ ඒකයි. පතන කෝණේ වර්තන කෝණේ බිඳුවයි. අභිලම්බයේ එක්කම නෙන්නේ. ඉතින් අභිලම්බයේ ඔස්සේම නෙන්නේ. මෙහා 45 නම් මෙහා 45ක් වෙනවා. මෙතන අපි අභිලම්බයක් ගහුවොත් මෙතන පතන කෝණෙත් එක්ක 45යි. කිරණේ මොකද වෙන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි. මෙහා 45යි. මෙයාත් 45ක් වෙලා මෙයා 90ක් වෙලා කිරණේ ඔහොම යනවා එළියට. මේ මෙතන ලම්බ කෝණෙන්නේ මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ටිට අභිලම්බය ඔස්සේ આવොත් කිරණේ අභිලම්බය ඔස්සේම යනවා. පතන කෝණේ බිඳුවයි වර්තන කෝණේ බිඳුවයි. දැන් බලන්න මෙතනත් මේ වගේ අපි කිරණයක් කියවුවොත් මේක ඍජු කෝණී සමදීපාර විස්මයක් මේ වාති නම් එවනවා කිරණයක් මෙන්න අභිලම්බය. අර කිරණේ අභිලම්බය දෙසට මොකද දෙන්නේ මෙතන? අර මේක 90යි මෙතන මොකක් හරි කෝණයක් දාගමු ඒ කියලා. නේ? ඒතකොට මෙතන 45 මෙතන අනිවාර්යෙන් 45ට වඩා අඩුයි නේද මේ කෝණය? 90 ධනෙ මේ. මෙතන 90ක් ආව නම් 45යි. 90 ධනෙ හින්දා මෙතන මේ කෝණය 45ට වඩා අඩුයි. එහෙනම් මෙතන කෝණය 45ට වඩා වැඩි වෙනවා. 90ක් හින්දා එකතුව. එහෙනම් කිරණේ අනිවාර්යෙන් මෙතන මේ පතන කෝණය මේ අවදි කෝණයට වඩා වැඩි. කිරණේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. හරි මෙතන 45ට වඩා වැඩි මේක 45ට වඩා අඩුයි. මේක 45යි. මේක විතර 90ට වඩා වැඩි කෝණයක් එන්න ඕනේ. මෙතන එන්නේ 90ට වඩා හරි වැඩි කෝණයක්. මම අභිලම්බය ගහන්නම්. අභිලම්බේ මොකද මෙතන 45ට වඩා වැඩි නෙමෙයි. දැන් නිකන් හිතන්න මේක අංශක හිතන්නකෝ 15ක් වගේ આવුත් මොකද වෙන්නේ? මේක එන්නේ 30ක් වගේ නිකන් මාගියක් දාන්න. 15යි 30යි 90යි 45යි 180යි. මේක ඒතකොට 60ක් වගේ. මේක 60ක් වගේ. මේක 30යි. මේක 45යි. නේ? ඒතකොට මේක අනිවාර්යයෙන්ම නිකන් 15 සෙට් වෙන්න ඕනේ. මේක 90ක් වෙලා. කිරණේ ඒතකොට අභිලම්බෙන් ඉවතට. මෙතන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා. හරි එතකොට අපිට ඕන නම් ඔය වගේ ගන්න පුළුවන් එක එක අවස්ථා. හරි ඉතින් ඔය ටික පොඩ්ඩක් මතක තියාගන්න බහුවර්ණ වලට එනවා MCQ වලට. හරි ඊට පස්සේ අපිට ප්‍රිස්ම වල දැන් අන්තිමටම තියෙන්නේ හරිද? ප්‍රිස්ම වල අන්තිමටම තියෙන්නේ මේ ප්‍රිස්මයක එක පැත්තකින් ඇතුළු වන කිරණ අනෙක් මූණකින් හරිද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේට බඳුන් වීමට අවශ්‍යතාව මොනවද? දැන් මේ මම කතා කරේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ සිදු කරන ප්‍රිස්ම. සාමාන්‍යයෙන් ඍජු කෝණී සමදීපාද ප්‍රිස්ම තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සිදු කරන්නේ. දැන් අපි ලියමු මොකක් හරි ප්‍රිස්මයක් අරගෙන එක් පැත්තකින් ඇතුළු කරන සියලුම කිරණ අනෙක් මුහුණකින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීමට අවශ්‍යතාවය ලියන්න. හරිද? ප්‍රිස්මයකට එක් පැත්තකින් ඇතුළු කරන සියලුම කිරණ, ඒ කියන්නේ එක එක පතන කෝණ වලින් ඇතුළු කරන කිරණ අනෙක් මුහුණකින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවීමට අවශ්‍යතාවය. හරි අවශ්‍යතාවය. හොඳයි. අපි ගමු මේ වගේ මොකක් හරි සාධාරණ ප්‍රිස්මයක්. හරි ප්‍රිස්ම කෝණය මම ගන්නම් A කියලා. ප්‍රිස්ම කෝණය A. හරි. මම දැන් මෙහෙන් යනවා කිරණයක්. මෙතන අභිලම්බය අංශක අපි ගමු පතන කෝණය I1. හරි මෙතන වර්තන කෝණය R1. ආයෙ මෙතන මම ගන්නම් පතන කෝණය R2. සහ මෙතන වර්තන කෝණය I2. හරි. දැන් ඔයගොල්ලෝ දන්නා එක සම්බන්ධයක් R1 ධන R2 සමානයි කවටද? R1 ධන R2 සමානයි A. දන්නවනේ. හරි. එතකොට දැන් මම අහනවා දැන් මේ විරල මේක ගණතර හිතන්න මේක විරල නේ. හරිද? මේක විරල වාතයේ මොකක් හරි. හරිද? නැත්නම් ජලය මේක වීදුරු. හරිද? ඒ කියන්නේ ගණතර ආයි මේ වාතය. හරිද? මේ වාතයෙන් වෙන්න ඕනේ හරිද? ජලය තිබ්බත් කමක් නැහැ. හරි. දැන් මට ඕනේ මෙහෙන් අපි අංශක කීයෙන් කිරණයක් කියුවත් නේ අංශක බිඳුවයි දැන් මට I1 වෙනස් කරන්න පුළුවන් සීමාව මොකද්ද? බිඳුව වල වැඩි 90 වඩා අඩුයිනේ. ඔන්න ඔය සීමාව තුල තමයි මට මේ කිරණේ එවන්න පුළුවන්. මේ පතන කෝණය ඔහොම වෙනස් කරගන්න පුළුවන්. ඒක එන්න වැඩි කරන්න මේකත් මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා I1 වැඩි කරද්දී නේ I1 වැඩි කරන විට R1 උත් වැඩි වෙනවා. හැබැයි I1ට වඩා මේ R1 කුඩයි කොහොමද ඕනම වෙලාවක. මේක ඕන වැඩිනේ මේකට වඩා. අභිලම්බ දෙසට යන්නේ හින්දා. ඒ කියන්නේ මේක වැඩි කරද්දී මේකත් වැඩි වෙනවා. අංශක මේක 5ක් නම් මේක 3ක් 2ක් වගේ. අංශක 10ක් කරොත් මේක අංශක 5-6ක් වගේ වෙනවා. මේක වැඩි කරන්න මේකත් වැඩි වෙනවා. හැබැයි මෙයාට වඩා මෙයා අඩුයි ඕනම වෙලාවක. මට කියන්නේ මෙතන වැඩි කරන්න 90 දක්වා මෙයාට වැඩි වෙන්න පුළුවන් සීමාව මතකද? ඈ? හරි මේක බිඳුව නම් මේකත් බිඳුවයි. හරිද? R1 මතකද මේක අණුවෙන් ආවොත් මෙහෙම කිරණයක් එවුවොත් අවදි කෝණයෙන් නේද යන්නේ? අන්න මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණයෙන් යනවා. ඇයි?
අංශක 90න් එවුවොත් මෙතනින් අවදි කෝණයෙන් යනවා. මතකයි? හරිද? C. C අපි අංශක 40ක් නැත්නම් 41යි කලා 48යි නේ. නැත්නම් 39 ඔය වගේ අගයන් නේ වීදුරු වල වර්තනාංග වෙනස් වෙද්දී අවදි කෝණ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අංශක 40ක් වගේ හිතන්නකෝ. හරි අපිට හරිම වගේ ඕන හොයන්න පුළුවන්. වීදුරු වාත අතුරු මුහුදක් සඳහා අවදි කෝණ සාමාන්‍යයෙන් අංශක 40ක් වගේ ඉඳලා වශයෙන් ඈ. හරිද? හරිම වගේ ඕන හිව්වේ හැකි. හරි. අංශක 41යි කලා 48ක් වගේ නෙන්නේ. හරි. ඊට පස්සේ එකක් තේරුම් ගන්න. මේක අංශක 90 දක්වා වැඩි වෙද්දි මේකත් බිංදුව ඉඳන් C දක්වා වැඩි වෙනවා. මේක බිංදුව ඉඳන් 90 දක්වා වැඩි කරොත් පතන කෝණය මෙතන වර්තන කෝණය අංශක බිංදුව ඉඳන් C දක්වා වැඩි වෙනවා. හරිද? දැන් මට කියන්න මෙහින් මොන කෝණයෙන් එවුවත් කිරණයක් මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න නම් මෙන්න මෙතන කෝණය වැදගත් වෙනවා. මොකද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මෙතනින් වෙන්න නම් R2 හැමතිස්සෙම මොකක් වෙන්න ඕනද? C ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන්ට සෙට් වෙන පතන කෝණය ළමයි අවදි කෝණයට වඩා වැඩි වුණොත් නේද මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. මේ මාධ්‍යයට යන්නේ නැතුව. ඒක තේරෙනවද? ගණතර ඉන්න පිරලට එද්දි මෙතන පතන කෝණයගේ හැමතිස්සෙම අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ. තේරෙනවද? එහෙනම් මට කියන්න දැන් අපි මේක බිංදුව ඉඳන් 90 දක්වා වැඩි කර කර කිරණ එවද්දී මේකත් බිංදුව ඉඳන් C දක්වා වැඩි වෙනවනේ. මේකත් වෙනස් වෙනවනේ කීයේ ඉඳන් කීය හරි දක්වා. අන්නේ මේක වෙනස් වෙනවනේ කීයේ ඉඳන් කීය හරි දක්වා. අන්නේ R2ට එන කෝණවල අගයන් මෙහින් වෙනස් කර කර එවද්දි කෝණය මෙතෙන්ට සෙට් වෙන කෝණවල අගයන්ගේ අඩුම අගයක් තියෙනවනේ. එහෙනම් මෙතෙන්ට සෙට් වෙන අඩුම අගය. මම මේක බිංදුව ඉඳන් 90 දක්වා වැඩි කරද්දි මේක බිංදුව ඉඳන් C දක්වා වැඩි වෙනවා. R1 බිංදුවේ ඉඳන් C දක්වා වැඩි වෙද්දි R2 මොකද වෙන්නේ? දැන් මේ දෙකේ එකතුව හැමතිස්සෙම නියතයක් නෙමෙයි. R1 ධන R2 සමානයි A. නියතයක් නේ. මේක බිංදුවේ ඉඳන් C දක්වා වැඩි වෙද්දි මේකත් මොකද වෙන්නේ? කිසියම් අගයකින් නම් කිසියම් අගයක් දක්වා අඩු වෙනවා. ඇයි මේ දෙකේ එකතුව නියතයක්? පිස්ම කෝණයෙන්. මේක බිංදුවේ ඉඳන් 90 දක්වා වැඩි කරද්දි මේක බිංදුවේ ඉඳන් C දක්වා වැඩි වෙනවා. R1. මේක බිංදුවේ ඉඳන් C දක්වා වැඩි වෙද්දි මේක කිසියම් අගයකින් නම් කිසියම් අගයක් දක්වා අඩු වෙනවා. අන්න R2ට සෙට් වෙන අගයන්ගේ පරාසය. ඒ අගයන්ගේ අඩුම අගය ඒ අන්න අඩුම අගය එන්නේ R1 ගේ උපරිම අගයේදී. කියන්නේ R1 උපරිම අගයේදී ඒ කියන්නේ R1 ගේ උපරිම අගය කියන්නේ මොකක්ද? C නේ. මේ එකම මාධ්‍ය දෙකනේ මේ පැත්තේ තියෙන්නේ. මේ මාධ්‍ය දෙකමයි මේ පැත්තේ තියෙන්නේ. C අගයන් ආයි වෙනස් වෙන්නේ නැහැ ඒකට. මෙතන එන C අගයමයි මෙතන C අගය. අවදි කෝණේ වීදුරු ආතේ එකම වර්තනාංග. එතන මෙතෙන්ට සෙට් වෙන උපරිම කෝණයේදී R1 උපරිම විට R2ට එන මෙයා උපරිම විට R2ට සෙට් වෙන අවම අගය එනවා. R2ට අවම අගය සෙට් වෙයි ලැබේ. හරි කියන්නේ R1 ගේ උපරිම තර කරන්න දෙන්නේ උපරිම අගය කීයද? මෙතෙන්ට ගන්න පුළුවන් උපරිම අගය මේ ඝනතර මාධ්‍යයක ගන්න පුළුවන් මෙයා විරල මෙයා ඝනතර මාධ්‍යයක ගන්න පුළුවන් උපරිම කෝණය මොකද්ද? අවදි කෝණය. එයි මෙයා බිංදුව ඉඳන් 90 දක්වා වැඩි වෙද්දි මේක වැඩි වෙන්නේ බිංදුව ඉඳන් C දක්වා. මේ C ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මට දැන් කියන්න මෙයාගේ උපරිම අගය දාන්න මේකට C. දාන්න R2. අන්න R2 ගේ දැන් අවම අගය තමයි එන්නේ එතකොට. මේ මෙයාගේ උපරිම අගය දැම්මොත් R2 දෙන අවම අගය මොකක්ද එන්නේ එතකොට? R2 ගේ අවම අගය එන්නේ A ඍණ C. ඔන්න ඔය අඩුම අගයත් කාටට වැඩි නම්ද? මේ R2ට සෙට් වෙන අඩුම අගයත් R2ට සෙට් වෙන අඩුම අගය අවම අගය මොකක් වුණා නම් හරියද? මෙතන අවදි කෝණ කියන්නේ C ම තමයි නේ. මොකද මේ මාධ්‍ය දෙකමයි මෙතනක් තියෙන්නේ. අවදි කෝණට වඩා වැඩි නම් يعني මෙතෙන්ද ළමයි සෙට් වෙන අඩුම කෝණෙත් මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණට වඩා වැඩි නම් ඉතින් මෙතන සෙට් වෙන අනිත් කෝණ ඊට වඩා වැඩිනේ. අඩුම කෝණේ අවදි කෝණට වඩා වැඩි නම් මෙතන සෙට් වෙන අඩුම කෝණෙත් මේ මාධ්‍ය දෙකේ අවදි කෝණට වඩා වැඩි නම් ඒක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවනේ. එහෙනම් R2 ගියාගේ අනිත් කෝණ වලට කොහොමත් වැඩි ඉන්නේ මෙයාට වඩා. තේරුණාද? එහෙනම් සීලම කිරණ මොකද වෙන්නේ? මෙතනින් මොන කෝණෙන් යවුවත් මෙතනින් කිරණයේ පූර්ණ අභ්‍යන්තර يعني මෙහාට යන්නේ නැතුව කිරණයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. එහෙනම් අපි ලියන්න ඕනේ එම නිසා අපිට ඕන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීමට මොකක්ද වෙන්න ඕනේ? මේක විශාල වෙන්න ඕනේ C ට වඩා. නේ? ඉතින් R2 ගේ අවමාගය අපි C ට වඩා විශාල වෙනවා නම් R2 ගේ අඩුමාගය. හරිද? R2 ගේ අඩුමාගය කීයද? A ඍණ C. විශාලයි C. ඒ කියන්නේ ඍණ C මේ පැත්තට ගත්තොත් CC 2C වෙන්න අවශ්‍යතාවය. එහෙනම් ප්‍රශ්නයක එක් මුහුණකින් අපි ඕනම පතන කෝණයකින් අංශක බිංදුව ඉඳන් 90 දක්වා තියෙන ඕනම පතන කෝණයකින්
ඇතුළු කරන කිරණ ඊළඟ පුෂ්ඨයෙන් පරාවර්තනය වෙන්න මොකක්ද අවශ්‍යතාවය? ඒ ප්‍රිස්මේ ප්‍රිස්ම කෝණය මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණය වගේ දෙගුණයකට වඩා වැඩි වෙන්න ඕනේ. දැන් උදාහරණයක් හිතන්නකෝ මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණය අංශක 40යි. නිකන් හිතන්න මම දලාවියක් දෙන්න. හරි වීදුරු වාත සඳහා අවදි කෝණය 40යි. මේක වීදුරු ප්‍රිස්මේ වටේ වාතය. එතකොට මේ ප්‍රිස්මේ ප්‍රිස්ම කෝණය අංශක හිතන්නකෝ 80 නේ. දැන් 2c කියන්නේ 80 නේ. 2c කියන්නේ 42 80යි. නිකන් හිතන්න මේ ප්‍රිස්ම කෝණය අංශක 81ක් වුණා නම් මොකද වෙන්නේ? අංශක 81ක් වුණා නම් 80 වඩා වැඩි. මේ 2c ට වඩා ඒ වැඩි. එහෙම වුණා නම් අපි මෙතනින් මොන කෝණෙන් එවුවත් අංශක 1කින් අංශක 2කින් අංශක 10න් 20න් 30න් 40න් 90න් මේ අංශක 80න් 70 වෙන්නේ 85න් 89න් ඔය එවන හැම එකක්ම හරි ඔහම ඇවිල්ලා මෙතනින් මොකක් වෙනවද? වාදයට යන්නේ නැතුව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. අන්න ඒක තමයි තර්කය. ඉතින් ඔයවා තර්ක කරන ගණන් වල රචනා ප්‍රශ්න වලත් ඔය වගේ තර්ක කරන්න දීප අපි කලිනුත් ගණන් හැදුවා. මේ පළවෙනි කොටස් දෙකේ නේ ආලෝකයේ කියව වැදගත්. පැහැදිලිද? හරි. දැන් මට කියන්න ඔය වගේ අවස්ථාවක අපිට ඔය විදිහට ගන්න පුළුවන්. හරි. මම දැන් දෙනවා ප්‍රිස්ම කෝණය හිතන්න. මම දෙනවා ප්‍රිස්මයක් තියෙනවා හරියටම ප්‍රිස්ම කෝණය 2c. ප්‍රිස්ම කෝණය හරියටම 2c. ප්‍රිස්ම කෝණය සමානයි මේක ලියා ගන්න මම කරනවා ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා මේ ටික ලියා ගන්න ඕනේ. හරි. නිකන් දාන්න ඕන නම් ප්‍රිස්ම කෝණය 2c වන ප්‍රිස්මයක් ගත්තොත් ඒ සමානයි 2c. ඒ ප්‍රිස්මයේ ප්‍රිස්ම කෝණය මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණය වගේ දෙගුණයකට සමානයි. නිකන් හිතන්න අර C40 නම් මේක අංශක 80ක් වුණොත් මොකද වෙන්නේ? හරි එතකොටත් මොකද වෙන්නේ? එතකොටත් අපිට ওই වැඩේ වෙනවා. ඕක මම විශේෂ අවස්ථාවක් ගන්නම් මෙන්න මේක. මම අංශක 90න් ගෙවනවා. පතන කිරණයේ අංශක මේ අංශක 90න් ගෙවනවා. අංශක 90 කියන්නේ මෙතන I1 සමානයි අංශක 90යි. හරි දැන් මම කියන්නේ මොකද වෙන්නේ? අපි දන්නවා අංශක 90න් ගෙවුවොත් මොකද වෙන්නේ? R1 මෙතන C වලින් යන්න ඕනේ. නේ අවදි කෝණය වෙන්න ඕනේ 90න් එද්දී. මෙතනත් අපි ලම්බයක් ගන්නවා. හරි මෙතන මොකද වෙන්නේ? දැන් අපි දන්නවා මෙතන R1 ධන R2. R1 ධන R2 සමානයි නේ ප්‍රිස්ම කෝණය. නේ R1 මම C කියලා ගත්තා. ධන R2 සමානයි. ඒ කීයද 2c. මෙතනින් ගන්න බලන්න R2 උක්ත කරොත් 2c ඍණ c c වෙනවා අන්න R2. ඒතර මෙතන සෙට් වෙන කෝණය c වෙනවා. අන්න මෙතන c කින් ආවොත් කිරණය මොකද වෙන්නේ? අර අවදි අවස්ථාවනේ අවදි අවස්ථාවෙන් යනවා කියන්නේ කිරණය මෙතන අංශක 90න් තමයි යන්නේ. හරිද? මීට වඩා අඩු කෝණකින් යවුවොත් මොකද වෙන්නේ? 90ට වඩා අඩු කෝණකින් යවුවොත් දැන් නේ බිඳුවට වඩා වැඩි 90ට වඩා අඩු කෝණකින් යවුවොත් මෙතන කෝණය ඊට වඩා අඩු වෙනවා c ට වඩා. මෙතන කෝණය එතකොට c ට වඩා වැඩි වෙනවා. මේක c ට වඩා අඩු වුණොත් මේක c ට වඩා වැඩි වෙලා එතන කොහොමත් මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කොහොමත් වෙනවා අර 2c වන ප්‍රිස්මයක් ප්‍රිස්ම කෝණේ අපි කිරණයක් මේ විදිහට එවුවොත් මෙතනින් යන්නේ මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨය ඔස්සේ. එහෙම ගණන් වල අහනවා. මෙතනින් අපි කිරණයේ මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨය ඔස්සේ වල එහා පැත්තනොත් බලා ගන්න පුළුවන් කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨය ඔස්සේ යනවා. ඊළඟට තව ප්‍රිස්මයක් ලියා ගන්න. හරිද? මේ විදිහට යනවා මේක අඳින්න ඕනේ. හරිද? දැන් වීඩියෝ නවත්තලා ඇඳටක් ගාලා හරි නෝට් එකට දාගන්න. ඊට පස්සේ ඊට පස්සේ දාන්න ප්‍රිස්ම කෝණයේ C වන ප්‍රිස්මයක. ප්‍රිස්ම කෝණයේ C වන ප්‍රිස්මයක. කිරණයක් අපි එවනවා මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨය ඔස්සේ. ප්‍රිස්ම කෝණය C මෙන්න. A සමානයි C. මම කිරණයක් එවනවා මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨය ඔස්සේ. ඔය මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨය ඔස්සේ වෙනවා. අංශක 90යි I1. අපි දන්නවා දැන් අනිවාර්යයෙන් මෙතනින් මොකද වෙන්නේ? මෙතනින් අනිවාර්යයෙන්ම C වලින් යන්න ඕනේ. ඇයි මේක 90 නම් මේක C වෙනවනේ. හරි. මෙතන අපි මොකද කරන්න ඕනේ? හරි R1 C නේ. මෙතනට සෙට් වෙන R2 වගේ. අපි දන්නවා R1 ධන R2 සමානයි A නේ. R1 වගේ දැන් C. R2 වගේ හොයන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රිස්ම කෝණය ප්‍රිස්මේ C ට සමානයි. අංශක 40යි. මේක 90යි මේකත් හිතන්න 40යි නේ. C. ඒතර මෙතන අන්න C ඍණ C මෙහාට එද්දී කැපිලා මොකක් වෙනවද? R2 බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙතන අභිලම්බය කරුවොත් අභිලම්බය ඔස්සේමයි මේ පතන කෝණය R2 බිඳුවයි අභිලම්බය ඔස්සේ එනවා කියන්නේ කිරණය ලම්බකව එන්නේ. ඔන්න ඔයමයි කිරණය යන්නේ. එතකොට එළින්ම අභිලම්බය ඔස්සේ આવොත් අභිලම්බය ඔස්සේම යනවා. හොඳයි. ඒ වගේ තමයි අපිට මේක සිද්ධාන්ත වශයෙන් කතා කරන්න තියෙන්නේ. හරි. මම පොඩි ප්‍රශ්නයක් දෙන්නම් ලියා ගන්න. හරි මේක වීඩියෝ එක නවත්වලා මේකත් ඇඳගෙන නෝට් එක දාගෙන මේක ලියන්න. දියමන්ති වලින් සාදා ඇති ප්‍රිස්ම කෝණය
අංශක 40ක් වන ප්‍රිස්මයකට දීවන්ති වලින් සාදා ඇති ප්‍රිස්ම කෝණයේ අංශක 40ක් වන ප්‍රිස්මයකට එක් මුහුණතකින් ඇතුළු වන ආලෝක කිරණයක් අනෙක් මුහුණත දිගේ නිර්ගත වීම සඳහා ඇතුළු විය යුතු පතන කෝණය සොයන්න. දියමන්ති වල වර්තනාංකය 2.42ක් වේ. හරි. දැන් දියමන්ති වලින් හදපු ප්‍රිස්මයක් නේ. දැන් එක් මුහුණතකින් ඇතුළු වන කිරණයක් අනෙක් මුහුණත දිගේ යන්න. නේ? මෙන්න දියමන්ති වලින් හදපු ප්‍රිස්මය. හරිද? ප්‍රිස්ම කෝණේ අපිට දීලා තිනවා අංශක 40යි. අපි දාමු මෙන්න එන කිරණය. හරි මේ එන කිරණය මෙතනින් අපි ලම්බේ දෙසට හැරිලා කිරණය යන්න ඕනි කොහමද? මෙන්න මේ හරිද? මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨයේ ඔස්සේ යන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙතනට එන්න ඕනේ අවදි කෝණය කියලා තේරෙනවද? මේ දියමන්ති සහ මේ දියමන්ති ප්‍රිස්මයක් නේ. මෙතන වාතය. දියමන්ති වල වර්තනාංකේ අපි ගත්තොත් වාතය වර්තනාංකය 1යි. වාතය දියමන්ති වල වර්තනාංකය 2.42යි නේ. දියමන්ති වල වර්තනාංකය 2.42යි. N2 ආයි මෙහි වාතය N1 1යි. එතකොට අපිට කියනවා අනෙක් මෙහෙන් ඇතුළු වන කිරණයක් කිසියම් පතන කෝණයකින් I1 නේ. මෙතන R1 හරි මේක R2 හරි අපි දන්නවා මෙතනින් R2 C වලින් ආවොත් නේද කිරණයේ මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨයේ ඔස්සේ යනවා. එහෙනම් අපිට පුළුවන් ඉස්සෙල්ලා මේ දියමන්ති සහ වාත අතුරු මුහුණතක් සඳහා අවදි කෝණය හොයාගන්න. R2 මේ අවදි කෝණය C හොයාගත්තා නම් හරි. ඒක සමානයි මෙතන R2ටමනේ. හරි. මතකද එතකොට අපි කරන්නේ මොකක්ද? ටක් ගාලා මේ වගේ. හරි. දැන් මෙන්න වාතය මෙන්න දියමන්ති වලින් දැන් එන කිරණේ මෙන්න නේ. අවදි කෝණය C මේ වෙලාවේ කිරණේ යන්නේ මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨයේ ඔස්සේ. ටක්කලා අපි මෙතන වර්තනාංකය ඉන්නවානේ මෙයාගේ N2 එකයි දීමන්ති වල වර්තනාංකය මේක වෙනම ඇද ගන්න. ඇදලා අර අවදි කෝණය හොයාගත්තා නම් හරි. ඊට පස්සේ අපි ගන්න හදමු. මෙතන 2.42යි. හරි. දාන්න ඉස්සෙල්ලා මේ මෙතනට වාතයෙන් නම් දීමන්ති වලින් නම් වාතයට එන කිරණය කෙලින්ම මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨයේ ඔස්සේ යන්න පතන කෝණයගේ කීයක් වෙන්න ඕනද? n එක වතාවක් sin c සමානයි n දෙක වතාවක් sin 90. මෙතන එතකොට n එක 2.42 sin c අපි හොයන්න ඕනේ n දෙක වාත 1යි sin 91යි. ඔතනින් අපිට sin c සමානයි 1 යට 2.42. එක වෙදීම 2.42 ඔතනින් ටක් ගාලා බෙදලා ගන්න. හරිද? ඊට පස්සේ ඔකේ අපි sin අගේ බැලුවාම ඔතන දශම කරලා එනාගේ sin ඔකෙන් බැලුවාම එනවා c ට 24යි අංශක 24යි හරිද? දශම 4යි නැත්නම් කලාව වලින් ගන්නත් පුළුවන්. හරි කලාව වලින් ගත්තොත් කලා 20 ගාණක් වගේ එන්නේ. අංශක 24යි කලා 20 ගාණක් එන්නේ. දශම වලින්ම තිබ්බොත් 24.4යි. හරි. ඔන්න ඒක හරි. දැන් අපෙන් අහන්නේ එක් පැත්තකින් ඇතුළු වන කිසියම් කිරණයක් අනෙක් මුහුණත දිගේ යන්න නම් ප්‍රිස්ම කෝණය 40යි නේ. මෙන්න මේ කෝණේ කීයක් වෙන්න ඕනද කියලා අහන්නේ. කිරණේ ඇතුළු කරන්න ඕන පතන කෝණය. දැන් අපි C වලින් තමයි මෙතනට සෙට් වෙන්න ඕනේ. එහෙම වුණොත් මෙහෙම යන්නේ. එහෙනම් මෙතන කෝණේ කීයද? අංශක 24.4යි. දැන් අවදි කෝණය හොයාගත්තනේ. ඊට පස්සේ හරි. දැන් මෙතන කෝණේ අනිවාර්යෙන් අවදි කෝණේ වෙන්න ඕනේ මේ කිරණේ මෙතනට පතනේම කෝණේ. මොකද ඒකට තමයි අපි දන්නේ මේ කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පුෂ්ඨයේ ඔස්සේ යනවනේ. කවුරුත් දන්නවා ඒක. ඊට පස්සේ අපිට පුළුවන් R1 ධන R2 සමානයි ඒනේ. ඉතින් අපි දන්නවා දැන් R2 වලගේ දන්නේ හින්දා R1 හෙව්වේ හැකිනේ. R2 කීයද? අංශක 24යි දශම 4යි නැත්නම් කලාව වලින් ලියා ගන්න. ඒ කීයද? අංශක 40යි. මෙතනින් අපිට මෙයා මෙහාට අරගෙන අංශක 40 ඍණ අංශක 24.4යි. මෙතන R1 වෙනවා කීයද? අංශක 15.6යි. අංශක 15.6යි. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ R1 හොයාගත්තනේ. නේ? අපි දන්නවා වාත වර්තනාංක 1යි වීදුරු මෙතන දීමන්ති වර්තනාංකය 2.42යි. I1 යහන්නේ කිරණය මේ සඳහා මෙතනින් පළවෙනි මුහුණතෙන් ඇතුළු කරන්න ඕන කෝණය. දැන් පළවෙනි මුහුණට දාන්න මෙතෙන්ට දාන්න ස්නෙල්ලීමේ. එතකොට එක වතාවක් sin r නෙමෙයි I නේ sin I1 එක් වරක් n එක කියන්නේ එකනේ වාත වර්තනාංකේ වතාවක් sin I1 සමානයි n දෙක කියන්නේ කීයද එතන මෙතන අවියත් එකම දාන්නේ n දෙක කියන්නේ දීමන්ති වල වර්තනාංකය 2.42යි වතාවක් sin r1 මෙතනින් sin I1 සමානයි 2.42 වතාවක් sin R1 කියන්නේ කීයද? අංශක 15යි නේ sin අංශක 15යි දශම 6යි නැත්නම් කලාව වලින් ගත්තොත් නේ 30 ගණනක් එන්නේ නේ කලාව කරලා ගත්තා තමක් නෑ අංශක 15යි කලාව. ඔතනින් ඉතින් ඕගොල්ලන්ට සුළු කරලා බලන්න sin I1 වගේ මෙතනින්
අර සයින් එකෙන් බලන්න එනවා. බලලා දශමගේ දාලා 2.4න් දෙකනොත් වැඩි කරලා ඔයගොල්ලන්ට ගත හැකි. එතකොට 0.65 බිංදු දෙකක් එන්නේ නේ. හරි මෙතන සුළු කරලා බලන්න 0.65 බිංදු දෙකයි. ඒ කියන්නේ සයින් එකෙන් මේක බලලා හරි මෙතන අගේ මේ සයින් එකෙන් මේක බලලා එනගේ ගුණ කරාම මේක එනවා. හරි ඊට පස්සේ ඔතන සයින් එකෙන්ම 0.65 බිංදුවේ මෙතන ඕන සයින් 15.6 ගියත් දාගන්න ඕන නම් හරිද? ඔයගොල්ලන්ට බැලුවේ හැකි 2.42 වැඩි කිරීම sin 15.6 නැත්නම් sin 15යි කලා ඔතන එන්නේ 30 ගණක් හරි 40ක් වගේ එනවනේ 30 ගණන්. ඒක එනවා 0.26යි 8.9ක් වගේ එන චුට්ටක් එහෙම යනකොට ගමන 0.26යි 8.9. හරි. ඊට පස්සේ ඔය දෙක වැඩි කරාම තමයි 0.65 එන්නේ මෙතන. sin වලින් බලන්න. හරිද? sin i සමානයි i1 සමානයි 0.65 බිංදු දෙකයි. මෙතනින් ඔයගොල්ලන්ට දැන් මේක sin වලින් බලලා උත්තරේ ගත හැකි මම ලියන්නම් නේ i1 සමානයි කියදෙන්නේ. අංශක 40යි දශම කලා 30 ගණක් වගේ ඉන්නේ නැත්නම් අංශක 40.6යි. අංශක වලින්ම ඔන්න පතන කොහොනේ. මේ වගේ ගණන් ඇවිල්ලා තිනවා එන්නත් පුළුවන්. ටිකක් කල්පනා කරලා හදන්න ඕනේ. හරි තව ගණනක් ලියා ගන්න. වර්තන අංකය හරි මේක ලියාගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා නවත්තලා මේක ඉස්සෙල්ලා ලියාගෙන ඊට පස්සේ ආයි ප්ලේ කරලා ගන්න ලියා ගන්න. වර්තන අංකය 2.42ක් වන දියවන්ති වලින් සාදා ඇති ප්‍රිස්මයක එක් මුහුණතකින් ඇතුළු වන කිරණ අනෙක් මුහුණතින් නිර්ගත වීම සඳහා ප්‍රිස්මයට තිබිය යුතු උපරිම වර්තක එතන වර්තක කෝණය කොපමණද? ඒ කියන්නේ උපරිම මේ ප්‍රිස්ම කෝණය කොපමණද? හරි උපරිම ප්‍රිස්ම කෝණය. දැන් මේක යහන්නේ එක් මුහුණතකින් ඇතුළු වන සියලුම කිරණ එක් මුහුණතකින් ඇතුළු වන සියලුම කිරණ අනෙක් මුහුණතින් නිර්ගත වෙන්න ප්‍රිස්ම කෝණයට තිබිය යුතු හරිද? ප්‍රිස්ම කෝණයට තිබිය යුතු උපරිම වර්තක කෝණය නැත්නම් ප්‍රිස්ම කෝණය හොයන්න තියෙනවා. ඉතින් මම මේකේ කලින් මතකද ගත්තා. කලින් සම්බන්ධයක් ගත්තා. අපි දැන් ගත්තොත් මේ තියෙන ප්‍රිස්මය. අපි ප්‍රිස්ම කෝණය දාගමුකෝ A කියලා. හරි. වර්තනාංකය දියමන්තිනේ. දැන් 2.42යි. හරි. දියමන්ති වල වර්තනාංකය 2 කියලා ගමු. දියමන්ති මෙහි වාතය. වාතය වර්තනාංකය 1යි. හරිද? මේ එක මුහුණතකින් ඇතුළු වන සියලුම කිරණ මොකද වෙන්න ඕනේ? අනෙක් මුහුණතින් එළියට නිර්ගත වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන අංශක බිඳුව ඉඳන් 90 දක්වා එවන ඕනම කිරණයක් මෙතනින් එළියට එන්න නම් ඕනේ. හරිද? මතකද අපි කලින් සම්බන්ධයක් ගත්තා මෙතනින් එළියට නොෙන්න මොකද්ද වෙන්න ඕනේ? මෙහෙන් එවන සියලුම කිරණ මෙහෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න මොකද්ද වෙන්න ඕනේ? ඒ තරමේ අනිත් පැත්ත ගත්තා නම් හරිනේ. නේ මෙහෙන් එවන සියලුම කිරණ එක එක කෝණ වලින් බිඳුව ඉඳන් 90 දක්වා එවන සියලුම කිරණ මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න මොකක්ද වෙන්න ඕනේ? ප්‍රිස්ම කෝණය විශාල වෙන්න ඕනේ මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණය දෙගුණයට වඩා. එහෙනම් මට කියන්න දැන් මෙතනින් එන කිරණ හරිද ඔක්කොම මෙතනින් මොනවා වෙන්නද? එයා ඊළඟ මාධ්‍යයට යන්න. මොකද්ද වෙන්න ඕනේ? ඒ කියන්නේ මෙතෙන්ට සෙට් වෙන්න. දැන් මෙතෙන්ට එක එක කෝණ සෙට් වෙනවනේ. දැන් මෙතෙන්ට සෙට් වෙන අවම කෝණෙත් හරිද? මෙතෙන්ට සෙට් වෙන අවම කෝණෙත් මේ මාධ්‍ය දෙක සඳහා අවදි කෝණයට වඩා වැඩි වුණොත්නේ සීලුම කෝණ මේ සීලුම කිරණ මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ අපි කලින් කරේ. ඒ කියන්නේ මේක වෙනස් කරන් යද්දි මේක වෙනස් වෙනවා. මේකත් වෙනස් වෙනවානේ. මෙතෙන්ට සෙට් වෙන මේ පතන කෝණය පතන කෝණවල අවමගය මේක වෙනස් කරද්දි මේක වෙනස් වෙවි මෙතෙන්ට සෙට් වෙන එක එක පතන කෝණවල අඩුමගය මේ මාධ්‍ය දෙකේ අවදි කෝණයට වඩා වැඩි නම් සියලුම ඒවා ඔතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා. එහෙනම් මට කියන්න මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය නොවි සියලුම කිරණ මේ මාත්‍රයට යන්න මොකද්ද වෙන්න ඕනේ? මේක වෙනස් කරද්දී මේක වෙනස් වෙවි මෙතෙන්ට සෙට් වෙන එක එක කෝණවල මෙතෙන්ට සෙට් වෙන එක එක කෝණවල උපරිම කෝණේ තියෙනවනේ. අන්න දැන් ගන්න අනිත් පැත්තට තරකි. මෙතෙන්ට සෙට් වෙන කෝණවල උපරිම කෝණේ. උපරිම කෝණේ කීයද? මෙතෙන්ට සෙට් වෙන්න පුළුවන් උපරිම කෝණේ. මොකද්ද? මෙතෙන්ට සෙට් වෙන්න පුළුවන් උපරිම කෝණයක් තියෙනවනේ. ඒක මම මේ නිකන් ඕනනම් i1 මේක r1 මේක r2 මේක i2. r2 ගේ උපරිමාවය හරිද මෙතන c ට වඩා අඩු නම් c ට වඩා අඩු නම් එයා ඊළඟ මාධ්‍යයට යනවනේ. ඉතින් මෙතනට සෙට් වෙන උපරිම කෝණය c ට වඩා අඩු නම්
එයාට යනවා නම් මෙතනට සෙට් වෙන අනිත් කෝණ ඊට අඩු ඒවනේ. R2 ගේ උපරිම අගයට අඩු කෝණ නම් කොහොමත් එහා පැත්තට වර්ධනය වෙනවා. හරිද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ. ඉතින් මේක යන්නේ අනිත් තර්කය අනිත් පැත්තට. හරිද? මේකේ තර්කෙත් එක්ක අපි ගියොත් දැන් අපි දන්නවා කොහොමත් ඕනම වෙලාවක මේ R1 ධන R2 ගේ Aට සමානයි. R1 ධන R2 ගේ Aට සමානයි. මෙතන මට කියන්න R2 ගේ හරිද උපරිම අගය මේක අපිට අර තරකේ අර වගේම අරන් අනිත් පැත්තට අරන් ගිහිල්ලා හදලා ගත්තොත් මොකද වෙන්න ඕනේ? මෙතන වෙන්න ඕනේ දැන් මේ සම්බන්ධයෙන් ඉන්නේ සියලුම කිරණ මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න අවශ්‍යතාවය. ඕක කියන අනිත් පැත්ත තමයි ඉන්නේ. ඒ කියන්නේ ප්‍රිස්ම කෝණය අවදි කෝණය වගේ දෙගුණයකට වඩා කුඩා වුණොත් හරිද? මෙතනට සෙට් වෙන අපි ගත්තොත් මෙන්න මේ උපරිම නේ උපරිම කෝණෙත් ඊට වඩා අඩු වෙන්නේ ඉන්නේ. එහෙම වුණාම අනිත් ඒවා ඔක්කොම මෙතනින් මොනවා වෙනවද? එහා පැත්තට වර්ධනය වෙනවා. හරි දැන් මම ගන්න ඕනේ මේ දියමන්ති සහ වාතය සඳහා මොකද්ද? අවදි කෝණ. ඉතින් අපි ඒක අර කලින් රූප සරහන ඇඳලාම ගන්නත් පුළුවන්. හරි දියමන්ති වාතය දාලා නේ දියමන්ති සහ වාතය. ඔය වගේ අපිට අවදි කෝණේ හොයා ගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ දියමන්ති වර්ධනාංකේ 2.42 මේ තියෙන්නේ වාතය 1යි. මෙතන අපිට අවදි කෝණේ කීයද ආවේ? අවදි කෝණේ මොනවායි වන්නේ නැහැ. ස්නෙල් නියමේ දාලා මෙතනට වෙනම රූපයක් ඇඳලා අංශක 24.4යි. හරිද? එතකොට මට මෙතන කියන්න හරි මෙතන අපි දාමු A කුඩයි දෙවරක් C කීයද 24.4යි. මෙතන එතකොට අංශක 48.8යි අන්න. එහෙනම් ප්‍රිස්ම කෝණයගේ අංශක 48.8ට වඩා අඩු වුණොත් මෙහෙන් එවන ඕනම කිරණයක් මෙතනින් මොනවා වෙනවද? එහා පැත්තට වර්ධනය වෙනවා. අංශක බිඳුව ඉඳන් අංශක 90 දක්වා එවන අතර දින ඕනම කෝණයකින් එවන ඕනම කිරණයක් මේ දැන් මෙතන බිඳුවෙන් එවුවොත් නම් බිඳුව දිගනවා 90න් එවුවොත් මෙතනින් අවදි අවස්ථාවනේ. හරි ඒ අතරින් අපි ගත්තොත් අපි දන්නා මේ කෝණේ බිඳුවත් 90ත් අතර වෙනස් වෙද්දී මෙතන කෝණේ වෙනස් වෙන්නේ බිඳුවත් c අතර. මෙතන කෝණේ බිඳුවත් c අතර වෙනස් වෙද්දී මෙතන කෝණේ මොකද වෙන්නේ? දැන් මෙයා බිඳුව නම් කෙලින්ම R2 මොකද R1 දන R2 වෙන්නේ නේ. දැන් මෙයා c වුණොත් මෙයා ගත හැකි a ඍණ c. හරි. ඉතින් මෙතනට සෙට් වෙන අපි ගත්තා උපරිම කෝණේ. මෙතනට සෙට් වෙන උපරිම කෝණේ දැන් ඔයගොල්ලෝ දන්නවා ඝනතර මාධ්‍යයක එන්න පුළුවන් උපරිම කෝණේ කීයද? උපරිම කෝණේ c නේ. මෙතන සෙට් වෙන උපරිම කෝණේ c. හරි ඒක ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ මෙතනට සෙට් වෙන උපරිම කෝණේ අර ඇත්තටම c ට වඩා මෙතෙන් එන කිරණ අණුව මෙහෙන් එන කිරණ අණුව මෙතනට සෙට් වෙන උපරිම කෝණයක් තියෙනවානේ. මෙහෙන් එන කිරණ අණුව මෙතනට සෙට් වෙන උපරිම කෝණේ මේ මාධ්‍ය දෙකේ c ට වඩා අඩු වුණොත් මොකක් වෙනවද? අර අනිත් එන ඔක්කොම ඒවා උතනින් එහා පැත්තට යනවා. නේ අවදි කෝණයට වඩා මෙතන කෝණේ අඩු නම් කිරණ මොකක් වෙනවද? එහා පැත්තට අනිවාර්යයෙන්ම ගමන් කරනවා. ඒක තේරෙන්න ඕනේ. හරිනේ ගැටලුවක් නැහැ. හොඳයි. හරි පැහැදිලිද ඒක? පතන කෝණයගේ අවදි කෝණයට වඩා වැඩි නම් මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම? කිරණ ඊළඟ මාධ්‍යයට ගමන් කරනවා. හරි මෙතන සෙට් වෙන මේ උපරිම කෝණය c ට වඩා අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. මෙතන සෙට් වෙන උපරිම කෝණය c ට වඩා අඩු වුණොත් හරිද? කිරණ ඊළඟ මාධ්‍යයට යනවා. මෙතනට සෙට් වෙන කෝණයක් c ට වඩා වැඩි වුණොත් තමයි මොකක් වෙන්නේද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට බඳුන් වෙන්නේ. ඒකේ අනිත් පැත්ත තර්කය. මම දැන් මේ තර්ක කලින් කරා. මෙතනින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න නම් මෙන්න මේ තර්කය තියෙන්න ඕනේ. අන්තිමට මේක ගත්තා. මෙතනින් වර්ධනය වෙන්න නම් කිරණ මෙහාට මේකේ අනිත් පැත්තේ තියෙන්නේ. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? ප්‍රිස්ම කෝණය අහන්නේ ප්‍රිස්ම කෝණයට තියෙන්න පුළුවන් උපරිම අගයනේ. ඉතින් 48.8 තමයි ගන්න ඕනේ. නැත්නම් ඊට වඩා ප්‍රිස්ම කෝණය අඩු වුණා නම් හරි. ඉතින් ඔය වගේ ටිකක් තර්ක කරන ගණන් එනවා. ඉතින් එතකොට ප්‍රතිවිරුද්ධ මොහොතින් මෙහෙන් එවන සීලම කිරණ වර්ධනය වෙන්න නම් කියන්නේ එළියට එන්න නම් ප්‍රිස්ම කෝණයේ අගය 48යි කලා නැත්නම් කලා ගත්තොත් උතන 50ක් විතර එයි 50 ගණන්. දශම වලින් ගත්තොත් අංශක 48.8ට වඩා ප්‍රිස්ම කෝණය අඩු වෙන්න ඕනේ උපරිම අගය ආනින්ද. ඉතින් මේක තමයි උපරිම අගය. නැත්නම් චුට්ටක් හරි උඩට අඩුවෙන් ගන්න. හරි. ඕකට වඩා වැඩි වෙන්න බෑ. ඕකට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? සීලම ඒවා මෙහෙන් මොනවා වෙනවද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්න ගන්නවා. හරිනේ. ඉතින් ඒ ටික තමයි ප්‍රිස්ම වල මූලික වශයෙන් කතා කරන්න තියෙන්නේ. උතනින් ප්‍රිස්ම කොටස ඉවරයි. දැන් අපි ඊළඟ වීඩියෝ එකකින් කරන්නේ හරිද? අපිට දෙනවා කාච. කාච දෙනවා ඊට පස්සේ ප්‍රකාශ උපකරණ. ඒ ටික මම ගණන් එක්ක පන්ති උගන්වන විදිහටම කරන්නම්. ඉතින් මේකේ ඔයගලන්ට බහුවර්ණ ටිකයි රචනා කරන්න ටිකයි මම රචනා කරන්න දැන් ඉන්නේ නැහැ ප්‍රිස්ම වලින්. හරි බහුවර්ණ ටික දාලා තිනවා ආන්සර්ස් එක්ක සමහර ඒවා විවරණත් එක්ක දාලා තිනවා. හරි ඒ ටික පුළුවන් තරම් කරන්න උත්තර චෙක් කරගන්න ටියුට් එකේ. ඉතින් ගැටලුවක් තිබ්බොත් ඔයගොල්ලෝ
කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා අහන්න ප්‍රිස්ම ගණන් වල ඕනම ප්‍රශ්නයක්. හරි මම හිතනවා ප්‍රිස්ම කලින් වීඩියෝ එකයි මේකයි ඔයගොල්ලන්ට බලලා සම්පූර්ණයෙන්ම ප්‍රිස්ම ටික කොට දා ගන්න පුළුවන්. හරි අපි තව පස්සේ බලමු දැන් කාච ඒකම මම අර තරංග වර්ගවල ඒකෙත් මම ගණන් ටික හදනවා කොහොමත් වීඩියෝස් සරහා සිද්ධාන්ත කොටස් ගොඩක් ඉවර කරලා තියෙන්නේ නේ. හරි ගෲප් වලට සම්බන්ධ වෙන්නේ. දැන් පේපර් ඩිස්කෂන් මේ වෙද්දී මොඩල් පේපර්ස් කීපයක් ඩිස්කෂන් කරා. ඒවත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. පේපර් එක මම ගෲප් වලත් දානවා ඩවුන්ලෝඩ් කරගෙන. හරිද? ටයිමින් වලට කරන්න. ටයිමින් කරලා ඔයගොල්ලන්ට ඩිස්කෂන් වීඩියෝස් බලන්න පුළුවන්. සහ ඉදිරි අනිත් වීඩියෝ ටිකක් බැලුවේ හැකි. දැන් ඉස්සරහට කරන්නේ හොඳයි. එහෙනම් හොඳට වැඩ කරන්න සියලු දෙනාටම සුබ දවසක්. We'll go